අයිබෝන් සුබ දැසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. කොළඹට නම් අද උදේ ඉඳන්ම වැස්ස මේක බොහෝ ප්‍රදේශවලට ඒ ආකාරයෙන් බලපැවැත්වෙනවා. විශේෂයෙන් ඊයේ දවසේදීත් කාලගුණ නිවේදනය තුලින් දැනුම් දීමක් සිදු වුණේ මිලිමීටර් 100 150 ආකාරයේ වැසි ඇති විය හැකි කියන කාරණේ පිළිබඳ ඊයේ දවසේදී ඇතැම් ප්‍රදේශවල මිලිමීටර් 100 200 ඉක්මවා යන තරමට වැස්ස ලැබුණා. ඒ වගේම තවත් ප්‍රදේශ කිහිපයකටම ගංවතුරු අවදානම් පිළිබඳ සහ නාය අවදානම් පිළිබඳ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ නිසා වසංගත එක් පැත්තකින් ඒ වගේම මෙවැනි ආකාරයේ වැසි සහිත කාලගුණික තත්ත්වයේ තවත් පැත්තකින් මේ සියලු දෙයින් ආරක්ෂා වීම තමයි වැදගත් වෙන්නේ. විශේෂයෙන් ඊයේ දවසේදී ඉන්දියාව තමන්ගේ කාලගුණ නිවේදනය තුල සඳහන් කර තිබුණා දෛනිකව ඔවුන්ගේ මාස 3කට පමණ ආසන්න කාලයක් පුරා මේ සංවහන නිරිත දිග මෝසම මේ නිරිත දිග මෝසම් වැස්ස මේ සක්‍රිය වීමත් එක්ක වැසි පැවතිය හැකි. විශේෂයෙන් ඉන්දියාවේ කේරළ වැනි ප්‍රදේශවල දැවැන්ත වර්ෂාපතනයක් සහිතව පවතිනවා. දැන් ලංකාවටත් එහි බලපෑමත් එක්කම තමයි මේ වර්ෂාපතනය එන්නේ. ඒත් එක්කම මේ කාලගුණ තත්ත්වයේ ඍජුව බලපෑමක් තියෙනවා නෞකාවේ වැඩ කටයුතු වලටත්. දැන් මේ වෙද්දී ගිලෙමින් පවතින යම් අවධානමක තිබෙන නෞකාව හා සම්බන්ධ ක්‍රියාවලියටත් ඊයේ දවසේ ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණත් එහි මුදා ගැනීම කටයුතු වලටත් මේ වැසි සහිත කාලගුණය බලපෑමක් කර තිබෙනවා කියන කාරණය. අපි යම් පත්තරවලට අද දවසේදී ප්‍රථමයෙන් අවධානය විශේෂයෙන්ම e-papers වලින් තමයි අපි යන්නේ. දිවයින පුවත්පතේ වාර්තාවට ප්‍රථමයෙන් අවධානය අද දවසේ වාර්තා කර තිබෙනවා දිස්ත්‍රික්ක 7කට නායම් අනතුරු අදත් හෙටත් තද වැසි කුකුලේ ගඟ පිටාරගලයි කළු කැලණි ගංගා සහ අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළට කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. රනිල් ධර්මසේන චමින්ද සිල්ලාගේ වාර්තාව අප උපුටා ගන්නවා. නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් පළාත් කිහිපයකට ඊයේ සිට බලපෑ ඇති තදවැසි තත්ත්වය අද හෙට ඒ කියන්නේ 4 සහ 5 වෙනිදා කියලා දිනවලදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම වායු පළාත් වලටත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලටද මිලිමීටර් 150ක් වූ තදවැසි ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. ඊයේ සිට ඇදහැලෙන තදවැසි හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති අතර කළුතර දිස්ත්‍රික්කයේ ඇදහැලුණු තදවැසි නිසා කුකුලේ ගඟ බුලත් සිංහල ප්‍රදේශයෙන් පිටාර ගලා ඇත. මේ නිසා බුලත් සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගයේ ජලයෙන් යට වී ඇත. මේ මෝල්කාව කියන්නේ හැමදාමත් යම් ආකාරයකින් ගම් වතුර තත්ත්වයක් ඇති වෙනවා නම් යම් ආකාරයෙන් වැස්සක් ඇති වෙනවා නම් මේ මෝල්කාව ප්‍රදේශය පැහැදිලි ගම් වතුර අවදානමකට ලක් වෙනවා. මෙවරත් ඒ ආකාරයෙන් මෙහි අවදානමක් පවතිනවා. මේ අතර පවතින තදවැසි තත්ත්වය නිසා කොළඹ කළුතර ගාල්ල මාතර නුවරඑළිය කෑගල්ල රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් මේ වන විට නාය අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය මේ අනතුරු ඇඟවීම් වළංගු වෙනවා. ඒ වගේම තමයි මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම කුරුවිට ඇහැලියගොඩ සහ කලවාන යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වලට අනතුරු ඇඟවීම් නිවේදන බලාත්මක වෙනවා. අධික වර්ෂාව හේතුවෙන් කළු සහ කැලණි ගංගාවලත් අත්තනගලු ඔය ජල මට්ටම ඉහළ යාමක් තිබෙනවා. ඒ නිසා මේ ආශ්‍රිත ප්‍රදේශවල සිටින ජනතාව බොහොම මේ කාරණය පිළිබඳ ඉතාමත්ම අවදියෙන් සිටින්න හැමෝම නිවෙස්වල ඉන්න කාලවකවානුවක් මේක. නාය අවදානම් පිළිබඳ අනතුරු ඇඟවීම් කරන්න තිබෙනවා නම් ඒ රතු නිවේදනවල තියෙන බර ඒ විදිහටම ගන්න. දේපල වගේ දේවල් අත්පත් කර ගැනීම පසුව කරන්න පුළුවන්. ජීවිත ආරක්ෂා කර ගැනීමයි වැදගත්. ඒ නිසා මේ ලබා දෙන නිවේදන අවදානම් සම්බන්ධයෙන් දැනුවත් කිරීම ඒ ආකාරයෙන්ම ගන්න කියන ඉල්ලීම අපි ඔබෙන් සිදු කරනවා. අද අරුණ පුවත්පතේ වාර්තාවටත් අපි ඊළඟට අවධානය යොමු කරනවා. අරුණ පුවත්පතේ වාර්තාව ආපදාවක් නම් 117ට කියන්න කැලණි කළු අත්තනගලු ඔය අවට ගම් වතුර අවදානම් දිස්ත්‍රික්ක 6කට නාය තර්ජන පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 4කට අදත් අද වැසි සාලිය කුමාර ගුණසේකරගේ වාර්තාව අරුණ පුවත්පතෙන් අප උපුටා ගන්නේ. නිරිත දිග මෝසමේ බලපෑම නිසා අධික වැසි ඇදහැලීම නිසා කළු ගඟ අත්තනගලුව යන කැලණි ගඟ ද්‍රෝණී ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ ආශ්‍රිතව ගම් වතුර තත්ත්වයක් ඇතිවීමේ අවධානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට ඊයේ පෙරවරුව දක්වා කාලයේදී කළුගඟ අත්තනගලු ඔය සහ උරුවල් ඔය ආශ්‍රිතව ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් තිබූ බව තමයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබෙන්නේ. ඒ නිසා අපි ප්‍රථමයෙන්ම මේ පුවත උපුටා ගත්තේම මේක තමයි මේ මොහොතේ කාලීනම අවශ්‍යතාවය. ඒ නිසා ප්‍රවේශම් වෙන්න වැසි සහිත කාලගුණය පිළිබඳ කරන දැනුවත් වීම වලට අවධානය යොමු කරන්න. අද සහ හෙට කියන දවස් දෙකම එක දිගට වැස්ස තියෙන්නට පුළුවන් කියන දේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරනවා. එතනින් පසු අපි අවධානය යොමු කරමු අසංගත තත්ත්වය පිළිබඳ. ඊයේත් මරණ 42ක් වාර්තා වුණා. ඒ හා සමානවම 3000ක් වූ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වුණා. ඔබ ගිහින් බැලුවොත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෙබ් අඩවියට ඔබට බලා ගන්න පුළුවන් කොයි ආකාරයෙන්ද අපේ වසංගතයේ තත්ත්වය
ඉහළ යමින් පවතින්නේ. වක්‍රය බොහොම සිරස්ව ඉහළ නගින වක්‍රයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම තමයි අපි බලන්නට ඕනේ PCR පරීක්ෂණ සංඛ්‍යාවත් එක්ක ආසාදිතින් වාර්තා වීම. ඊයේ දවසේදී 22000කට ආසන්න PCR ප්‍රමාණයක් කර තිබුණා. පෙරේදා දවසේදී 20000කට ආසන්න ප්‍රමාණයක්. ඊට කලින් 19000 17000 වැනි ප්‍රමාණයන්. නමුත් අපි හැම වෙලාවෙම දැකපු දේ තමයි 25000ක් වැනි ප්‍රමාණයකට PCR පරීක්ෂණ ගිය විටදී ආසාදිතින්ගේ බොහොම ලොකු වර්ධනයක් තිබුණා. ඒ නිසා පෙර කතා කරපු දත්තත් එක්ක අපිට යන්න පුළුවන්ද කියන කාරණේ තිබෙනවා. කොහොම වුණත් හමුදාපතිවරයා ප්‍රකාශ කළේ එළබෙන 10 වෙනිදා වන විට තමයි අපිට හරියට ප්‍රතිඵල බලා ගන්න පුළුවන් මේ සති දෙකක කාලයක් වසා දැමීමේ සැබෑ ප්‍රතිඵලය කුමක්ද කියන කාරණේ. කොහොම වුණත් තවත් සතියකින් මේක දීර්ඝ වෙනවා. ඒ නිසා පුළුවන් තරම් මේ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම තුළ මේක පාලනය කර ගැනීමේ අපේක්ෂාවෙන් තමයි මේ වන විට ක්‍රියාත්මක වෙන්නේ. අපි අවධානය යොමු කරමු ගෙවුණු සතිය පිළිබඳ අද දවසේදී වාර්තා කරනවා මව්බිම පුවත්පතේ ප්‍රධාන සිරස්තලය. පසුගිය දෙසතියේ කොවිඩ් ආසාදිතයින් 40000ක් ගම්පහ දිසාවෙන් පමණක් පෙරේදා ආසාදිතයින් 1000 ඉක්මවයි කියලා වාර්තා කරනවා මව්බිම පුවත්පතේ. කොවිඩ් ආසාදිතයින් දිනෙන් දින ඉහළ යාමට පටන් ගැනීමත් සමග ඉකුත් සති දෙක තුල පමණක් ශ්‍රී ලංකාව පුරා ආසාදිතයින් 40000 ඉක්මවනු ලැබීය. ඒ අනුව පසුගිය 20 වනදා සිට මේ මාස 2 වනදා තෙක් සති දෙක තුල වාර්තා වුණු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 40957ක් වෙයි. බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කයන්ගෙන් ඉකුත් සති දෙක තුල කොවිඩ් ආසාදිතයින් බහුලව වාර්තා වූ අතර එම දිස්ත්‍රික් අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයේ දිනකදී කොවිඩ් ආසාදිතයින් 10 ඉක්මවා යාම පෙරේදා නම් දෙවනදා වාර්තා විය. එදින වාර්තා වූ ආසාදිතින් 3306 දෙනා අතරින් 1004 දෙනෙකු එම දිස්ත්‍රික්කෙන් වාර්තා වීම විශේෂත්වයක්. රජයේ දිස්ත්‍රික්ක සහ පළාත් අතර සංචරණ නීති පනවා කොවිඩ් ආසාදිතින් වාර්තා වීම අඩු කිරීමට පියවර ගත්තද සැලකිය යුතු අඩුවීමක් සිදු නොවූ නිසා ඉකුත් මැයි මාස 21 වෙනිදා රාත්‍රී 11 සිට 25 වෙනිදා අලුයම 4 දක්වා දෙවන පුරා සංචරණ සීමා පනවනු ලැබුවා. දැන් ඒක තවදුරටත් දීර්ඝ කරන්නට සිදු වුණා. ඉතින් මේ තත්ත්වය පාලනය කර ගැනීම අත්‍යවශ්‍යයි. මේක රජයකට හමුදාවට සෞඛ්‍ය බලධාරීන්ට පමණක් පවරන්න පුළුවන් කාර්යභාරයක් නෙමෙයි. ඔවුන්ගේ වැඩි කොටසක් තියෙනවා. අපිනුත් උපරිම දායකත්වයක් මේ වෙනුවෙන් ලබා දිය යුතුයි. අදත් මේ වෙන විට රාජකාරිවලට යාමට නීත්‍යානුකූලව අත්‍යවශ්‍ය පිරිසක් ඉන්නවා වගේම මේක යම් ආකාරයකින් වැරදි විදිහට පාවිච්චි කරන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා එහෙම කරන්නට එපා කියන ඉල්ලීම තමයි අපිට ඔබෙන් කරන්නට තියෙන්නේ. ඒත් එක්කම දවසේ දිවයින පුවත්පත තවදුරටත් වාර්තා කරනවා. ඒ තමයි මේ වෙද්දී වසංගතයේ පැතිරීම කොයිතරම් වේගවත්ද කියන දේ ගත්තොත් එකම බසයේ ගිය ඇඟලුම් සේවිකාවන් 18කට කොරෝනා දිනක ආසාදිතින් 3000 පණී 1683ක් ඊයේ සුවය ලබති කියලා අද දවසේ දිවයින පුවත්පතේ වාර්තාවත් අප උපුටා ගන්නවා. එකම බසයේ ගිය ඇඟලුම් සේවිකාවන් 18කට කොරෝනා කියලා අද දිවයින පුවත්පත වාර්තා කරනවා. ඉතින් මේ තරම් වේගවත් පැතිරීමක් සහිතව මේ ක්‍රියාවලිය දියත් වෙමින් පවතින්නේ. හැම තැනකදීම දැනගත යුතු දේ තමයි කියා තිබෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදවලට අනුව ජීවත් වීම තමයි ඉතාමත්ම වැදගත් වෙන්නේ. මොන දේවල් ගැන කතා කළත් වෙන්ටිලේටර්ස් හෝ වේවා එන්නත් පිළිබඳ හෝ වේවා මේ කුමන දෙයක් ගැන කතා කළත් අතසේදීම මුඛාවරණ පැළඳීම පරතරය තබා ගැනීම ඒ තමයි මේ සියල්ලටම වඩා වැදගත් කාරණේ බවට පත් වෙන්නේ. දිවයින පුවත්පතේ වාර්තාවෙන් පසු අපි අවධානය යොමු කරනවා මෙතන දැන් අලුත් කතාව මේ ශ්‍රැංගීලාවලදී බර්ත්ඩේ පාටි එකක් දාන්නට අවසරය ලැබුණේ කොහොමද? මේක අවසරය දුන්නේ කොහොමද? මේකට විවිධ පිරිස් විවිධාකාරයෙන් ගෙනාවාද? නිරෝධායන ක්‍රියාවලියකට නියත් වුණා. ඒ අනුව පිරිසක් නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කළා. අද දිවයින පුවත්පතේ වාර්තාව ශ්‍රැංගීලා නිලධාරීන් පොලිසිය කැඳවයි මේ චන්දිමාල්ගේ පාටිය සම්බන්ධයෙන් වාර්තාව දිවයින පුවත්පත හේමන්ත රන්දුනුගේ වාර්තාව අප උපුටා ගන්නේ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ යන අයට උපන්දින සාදයක් පැවැත්වීම සඳහා පහසුකම් සැලසීම සම්බන්ධයෙන් කොළඹ ශ්‍රැංගීලා හෝටලේ කළමනාකරුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට කොටුව පොලිසිය මගින් ආරම්භ කර ඇත කියලා වාර්තා කර තිබෙනවා. ඒ වගේම මේ CCTV දත්ත පරීක්ෂා කරන්න කිව්වා. මේ සම්බන්ධයෙන් වෙන වෙන අයගේ නමුත් කියවිලා තිබුණා. මේකට ඇත්තටම ආපු අය කවුරුන්ද කියලා හොයලා බලන්න කිව්වා. මේක දැන් ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා මේ විවිධ කතා බහ එකතු වීමත් එක්ක. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ තවදුරටත් වාර්තා කරන මේ ශ්‍රැංගීලා පොලිස් නිලධාරීන් කැඳවනවා කියන කාරණේ. ළඟට ලංකාදීප පුවත්පතට අපි අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතේ වාර්තාව ලංකාදීප පුවත්පත වාර්තා කර ඇති ආකාරයට මේ වන විට මේ පවතින තත්ත්වයක් එක්ක මේ ශ්‍රැංගීලා හෝටලේ සිදුවීමත් එක්ක ශ්‍රැංගීලා හෝටලේ සාදය කලා පවුලක තරුණියක ඇතුළු 6ක් ගන්න සූදානම් කියලා වාර්තා කරනවා. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ශ්‍රැංගීලා හෝටලේ පැවති සාදයට සහභාගී වූ යයි කියන ප්‍රසිද්ධ කලා පවුලක සමාජිකාවක් ඇතුළු 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටින්නේ යයි කොළඹ ප්‍රදේශීය උසස් නිලධාරියෙකු සඳහන් කළා. තරාතිරම නම් අදාළව නැහැ. මොකද සාමාන්‍යයෙන් අපි දැක්කා
කැරම් බෝඩ් එක උස්සගෙන දුවන්න වෙනවා. ඒ වගේම තමයි සාමාන්‍ය මොකක් හරි බඩුවක් අරන් යනකොට මේ මිනිසුන්ට කොයි ආකාරයෙන්ද නීතිය ක්‍රියාත්මක වුණේ. ඒ නීතිය ක්‍රියාත්මක වීම ඉතාමත්ම විශිෂ්ටයි මේ ක්‍රියාවලියට අදාළ වුණු සියලු දෙනා සම්බන්ධයෙන්. ඉතින් එවන් පරිසරයක් ඇතුළත කලා පවුලක නෙමෙයි වෙන කොහේ පවුලක වුණත් නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍යයි. කවුරු වුණත් තරාතිරම නොබලා නීති කැඩුවා නම් ඔවුන්ට අදාළව නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒත් එක්කම තමයි අද දවසේදී වාර්තා කරන අනෙකුත් කාරණේ තමයි දිවයින පුවත්පතේම අපිට එක් පුවතක් තවත් ගන්නට තියෙනවා. ඒ තමයි කොවිඩ් පරදා ඉපදුණු පුතේ නුඹ අපට වාසනාවක් ගර්භණී මාතාවන් අතිශය ඛේදනීය තත්ත්වයකට පත් වෙලා ඉන්නවා මේ වසංගතයත් එක්ක. ඔවුන් කොහොමද ගර්භණී තත්ත්වයත් එක්ක සංකූලතාවලට මුහුණ දෙනවා. වෛරසය ආවයින් පස්සේ සංකූලතාව තවත් වැඩි වෙනවා. කොහොම වුණත් මේ සියලු අභියෝග පරදා ජීවිතයේ ගත්ත කොවිඩ්-19 ආසාදිත වූ දෙදරු මවක් සිය තුන්වෙනි දරුවා සිසේරියන් සැත්කමකින් පසුගිය දෙවනදා නිකවැරටිය රෝහලේදී බිහි කළ බවත් එම බිලිඳා විශේෂ ලදරු ඒකකයේ සිටින බවත් නිකවැරටිය මූලික රෝහල් වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය ශමිල අධිකාරී මහතා ප්‍රකාශ කර තිබෙනවා. අද දිවයින පුවත්පතේ වාර්තාව තමයි අපි උපුටා ගත්තේ. තවත් ප්‍රවෘත්ති තිබෙනවා ජාතික පුවත්පත්වල සඳහන් වුණු කාරණා. අපි විරාමයකට යමු. විරාමයෙන් පසු යලිත් කතා කරමු. යලිත් ජාතික පුවත්පත් තොරතුරු වලට අපි අවධානය යොමු කරමු. වසංගතයේ තත්ත්වය පිළිබඳ අපි කතා කරමින් සිටියේ ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට අවධානය යොමු කරමු. ගම්පහෙන් කොරෝනා දිනකදී 15යි දිස්ත්‍රික්කෙන් වාර්තා වූ වැඩිම පිරිස. ඒ අනුව මෙරටින් ඊයේ පෙරවරු 6න් අවසන් වූ පැය 24ක කාලයේදී හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරින් ආසාදිතයින් 1004 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කෙන් වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර තිබෙනවා. දිස්ත්‍රික්කයකින් වාර්තා වූ වැඩිම පිරිස විදිහට තමයි ගම්පහ කොරෝනා දිනකදී 15යි කියන වෘතිය වාර්තා කරන්න. ඒ නිසා ගම්පහ පිළිබඳ විශේෂ ආවේක්ෂණ පද්ධතිය වැඩි දියුණු කරන්නට සිදු වෙවි. දැන් අහඹු PCR පරීක්ෂණ එහෙම නතර කෙරිලා තියෙන්නේ. ඒ නිසා අහඹු PCR පරීක්ෂණ වලට බර තැබීමක් කළ යුතුයි කියන කාරණය පිළිබඳ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නිරන්තරයෙන් බිම් මට්ටමේ මේක කළමනාකරන කරන පාර්ශ්ව විදිහට දැනුම් දීලා තිබුණා. මේ පිළිබඳත් යම් තීරණයක් ගත යුතුයි කියන කාරණය මතක් කරනවා. ඒත් එක්කම තවත් කාරණේ මේ අනාරක්ෂිත විදිහට ක්‍රියාත්මක වෙන්නට එපා. මොකද හැමෝම මේ තුල වෙන්නේ අවදානමකට ලක්වීමක්. අද ලංකාදීප වාර්තාව කොරෝනා සිසුවිය නොදන්වාම ගෙදර යවලා කටුකස්තර සිසුන් 50ක් ටියුෂන් පන්තියේ නිරෝධායනයට මහනුවර කටුගස්වල පෞද්ගලික අධ්‍යාපන ආයතනයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් නේවාසිකව අධ්‍යාපනය හදාරමින් සිටි සිසුන් 50 දෙනෙකු සහ එහි පාලනාධිකාරී 9 දෙනෙකු ඊයේ සිට දින 14ක නිරෝධායනයකට යොමු කළ බව කටුගස්වල පොලිසිය සඳහන් කරනවා. කොරෝනා සිසුවිය නොදන්වා ගෙදර යවලා කියන චෝදනාවත් එල්ල වෙනවා ඔවුන් සියලු දෙනාටම. ඒත් එක්කම අද දවසේදී ජාත්‍යන්තර වශයෙන් වාර්තා වන කාරණා කිහිපයකුත් ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කර තිබෙනවා. ඒ තමයි ඊයේ එක්සත් රාජධානිය විසින් ශ්‍රී ලංකාව රතු ලැයිස්තුවට ඇතුළත් කරනු ලැබුවා. ඒ අනුව ශ්‍රී ලංකාව ඇතුළු තවත් රාජ්‍යයන් කිහිපයක සිට පැමිණෙනවා නම් දින 10ක නිරෝධායන කාලයක් අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතුයි කියන කාරණය එක්සත් රාජධානිය විසින් නිකුත් කරන නිවේදනයේ සඳහන් වෙලා තිබුණා. UK adds 7 countries to travel red list including Sri Lanka. Britain added 7 countries including Egypt and Sri Lanka its red list of destinations that require hotel quarantine on the return to the England on Thursday and review that's also moved to the green to amber. මේකේ තියෙනවා මේ කහපාට කලාපයකට කොළපාට කලාපයකට සහ රතුපාට කලාපයකට විදිහට පවතින ආසාදිතයින් වාර්තා වීමත් අතින් රාජ්‍යයන් වර්ගීකරණයක් කරනවා. ඒ වර්ගීකරණය අතරතුර ශ්‍රී ලංකාව, ඊජිප්තුව වැනි රටවල් රතු ලැයිස්තුවක තමයි තියෙන්නේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ කෙනෙක් එක්සත් රාජධානියට පැමිණෙනවා නම් දින 10ක හෝටල් නිරෝධායන කාලයක් සම්පූර්ණ කළ යුතුයි කියන නීතිය තමයි රතු රටකින් එනවා නම් කාරණේ. ඉතින් ශ්‍රී ලංකාවත් මේ රෙඩ් ලිස්ට් එකට ඇතුළත් කරා කියන ප්‍රවෘත්තිය අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරද්දී ඒත් එක්කම single jab of Sputnik V vaccine is political decision කිරියාල විපක්ෂයෙන් කරන චෝදනාව ස්පුට්නික් එන්නත මේක තනි එන්නතක් විදිහට භාවිත කිරීම සඳහා යම් ආකාරයකින් අවසරයක් ගත්තා කියන කාරණේ රට ඇතුලේ ප්‍රධාන කතිකාවකට ලකුණු මාතෘකාවක් බවට පත් වුණා. එන්නත ලබා දෙද්දී මහනුවර ප්‍රදේශයේ යම් ආකාරයෙන් අත්සන් කරන්නට ඕනේ වගේ කතාවක් කියුණා. නමුත් කිරියාල ඇමතුමා මේ සම්බන්ධ මේ විශේෂයෙන්ම කෙහෙලිය රඹුකල් ඇමතුමා මේ සම්බන්ධ විශේෂ පැහැදිලි කිරීමකුත් කරා කැබිනට් මාධ්‍ය හමුව තුලදී. කෙසේ වෙතත් කිරියාල මන්ත්‍රීවරයා මහනුවර නියෝජනය කරමින් ඔහු චෝදනා කරනවා the second doses had to be given within 23 days after the first vaccine to get best results. දින 23කින් පස්සේ දෙවනි එන්නත ලබා දිය යුතුයි මේකේ උපරිම ප්‍රතිලාභ ලබා ගන්නට නම්. It is the government which has to accept responsibility if something goes wrong with the vaccines. එන්නත් සම්බන්ධයෙන් යම් ආකාරයෙන් වරදක් වුණොත් රජයේ වගකීම බාරගත යුතුයි. ලක්ෂ්මන් කිරියල්ලගේ ප්‍රකාශය අද ඩේලි මිරර් පුවත්පතේ වාර්තා කර තිබෙනවා මේ ස්පුට්නික් එන්නත හා සම්බන්ධයෙන්. ඒත් එක්කම බර්ත්ඩේ පාටි එක ගැන තවදුරටත් කතාව. birthday party at Srangila Hotel CCD takes over investigation. Fort police had recorded several statements from
the hotel management hotel කළමනාකාරීත්වයෙන් ශ්‍රැංගීලා හෝටලේ මේ වගේ දෙයකට අවසර දුන්නේ කොහොමද කියන දේ පිළිබඳ මෙවැනි පොලිසිය ප්‍රශ්න කිරීම සිදු කරමින් තියෙනවා කියලායි අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. එතනින් පසු අපි අවධානය යොමු කරමු මීළඟ අපිට කතා කරන්නට තියෙන ප්‍රශ්නය බවට පත්වන්නේ නෞකාවේ තත්ත්වය. ඊයේ වරාය ඇමතිතුමා රෝහිත අබේගුණවර්ධන අමාත්‍යතුමන් මාධ්‍ය හමුවක් පවත්වලා විශේෂයෙන් සඳහන් කළ කාරණේ තමයි මේකේ පැහැදිලිව ඉතාමත් කැපවීමෙන් කවුරු හරි කෙනෙක් උපදේශයක් ලබා දෙනවා නම් අපි ඒක බාර ගන්න කැමතියි. හැබැයි මේ නැවේ සිදුවීම දේශපාලනික වශයෙන් කවුරු හරි කෙනෙක් පාවිච්චි කරනවා නම් ඒක මේ වෙලාවේ කරන්නට එපා කියන ඉල්ලීම. මොකද වරාය අධිකාරියේ පැත්තෙන් තමන්ගේ වගකීම් හරියට ඉෂ්ට කර තිබෙනවා. අනිකුත් පාර්ශවයන්ගේ වගකීම් හරියට ඉෂ්ට කර තිබෙනවා. නෞකාව දැනුම් දුන්නු කාල වේලාවක් තියෙනවා. මේ නෞකාව දැනුම් දුන්නු මොහොතේදී ඔවුන් අදාළ වුන් නිසි දැනුම්වත් කීම කරාද? දුමාරයක් එන විට මේක දැනුවත් කරේ. නෞකාව කොහොමත් ලංකාවට එන සුපුරුදු ධාරාවේ එන නෞකාවක්. මේක ලංකාවත් එක්ක නැව් සමාගම මේක ෆීඩර් වෙසල් එකක් එහෙම නැතිනම් මේක මේ නෞකාව බොහොම මුල් කාලයේ සිට ලංකාවත් එක්ක ගනුදෙනු කරපු සමාගමක්. ඉතින් ඒ නිසා මේ නව් මේ කරහා ලංකාවට පැමිණීමට බහලුම් තිබුණා. ඉතින් ඒ නිසා මේ වගේ නමක් ලංකාවට ගත යුතුයි. මේකේ සියලු කාරණා ඊයේ දවසේදී මාධ්‍ය හමුවේදී පැහැදිලි කරා. අද අවධානය යොමු කරනවා අද දවසේදී ඩේලි විර පුවත්පතේ වාර්තාවට මේ නැව් සමාගම පැත්තෙන් කරන ප්‍රකාශයන්. CEO of vessel operator apologized for impact on sunken ship of Sri Lankan coast. මේ වෙද්දී මේ vessel operator එහෙම නැතිනම් මේ නෞකා මෙහෙවන්නා විසින් සමාව ඉල්ලලා තිබෙනවා MV Excess Pearl ශ්‍රී ලංකාවට සිදුවන ඛේද වාචකයේ පිළිබඳ. company has enlisted environmental expert to the monitor situation. මේ වෙද්දී පරිසර තත්ත්වය පිළිබඳ අධීක්ෂණයක සිටින්නේ. The vessel burned for 13 days before the blaze was finally put on Tuesday. Expresses deep regrets of the harm caused to the livelihood of people and the environment. ශ්‍රී ලංකාවේ ජනතාවට පරිසර පද්ධතියට සිදුවන කාරණේ පිළිබඳ වුන් ඉතාමත්ම කනගාටුව පළ කරනවා කියලා වාර්තා කරන්නේ. MV Express Pearl was carrying 1486 containers. The blaze was finally put including 25 tons of the nitric acid. Nitric acid ton 25ක් මේ පවතිනවා. ඊළඟට 275ක් මේ ඝන දැවි ඉන්ධන තියෙනවා කියන කාරණේ. දැන් මේක ගිලාපත් වෙලා තිබෙන්නේ එන්ජින් කාමරය ඇතුළු පිටිපසු කොටස සම්පූර්ණයෙන් මුහුදුපත් වුණා. මීටර් 22ක ගැඹුරක මේ වෙද්දි ගිහිල්ලා පතුල ගැටිලා තියෙනවා. ඒ නිසා මේක ඇදගෙන යාමේ හැකියාවක් නැහැ කියන දේ සල්වේජ් කම්පැනි එක කියනවා. ඒ නිසා මෙතන තියෙන්නේ දැන් කාලගුණ තත්ත්වයක් දරුණුයි මුහුදේ මේ වෙන විට. ඒ නිසා මේ නෞකාව යම් ආකාරයකින් ගිලෙමින් පවතිනවාද කියන කාරණය පිළිබඳව කතා කරනවා. වැදගත්ම දේ තමයි මේ වෙලාවේ ආරක්ෂා කර ගැනීම, මේ තෙල් කාන්දු වීමට නොදී පවත්වා ගැනීම. ඊයේ වරාය අධිකාරිය සභාපතිතුමන් ප්‍රකාශ කරපු කාරණය තමයි මේ කොයිතරම් ප්‍රමාණයක් තෙල් තියෙනවද, මේ තෙල් දැවිලා තියෙනවද, මේ තෙල් පිච්චිලා තියෙනවද කියන කාරණය පිළිබඳව පවත් අක්සේරුවකට යන්න මේ මොහොතේ හැකියාවක් නැහැ කියන කාරණේ මේ කොටස ගිලිලා තියෙන නිසා. ඒ නිසා වරාය අධිකාරිය සහ අනිකුත් සියලුම පාර්ශවයන් කළ යුතු කාර්යභාරය තාමත් දැවන්තාකාරයෙන් සිදු කරනවා. ඒ වගේම සමුද්‍ර පරිසර අධිකාරිය විසින් මේ වෙද්දී යම් ආකාරයෙන් තෙල් කාන්දුවක් තෙල් විසිරීමක් සිදු වුණොත් ඒ ආශ්‍රිත මුහුදු කලාපයට ඒ වගේම එතනින් එහාට වෙරළට සිදු විය යුතු ගත යුතු ක්‍රියාමාර්ග මේ වෙද්දී විශේෂයෙන්ම ගන්නට ඕන සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. අවශ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සියල්ලම. මොකද කෙමිකල් එකක් දාලා මේ තෙල් තට්ටුව පාලනය කරන්න පුළුවන්. ඒ වගේම මේ තෙල් තට්ටුව මතු පිටට පැමිණීම වළක්වීම සඳහා යම් ආවරණයක් පනවන්න පුළුවන්. මේ සියලු දේ මේ වෙද්දී සූදානම් කරමින් සිටිනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. කෙසේ වෙතත් අවාසනාවන්ත සිදුවීම කාටද වැරද පටවනවාට වැඩිය මේ මොහොතේ මේක පාලනය කර ගැනීම ඉතාමත් වැදගත්. ඊට පස්සේ බලන්න පුළුවන් මේකේ වගකීම කවුරුන්ද කින්දමන්ද කියන විස්තරය. ඒත් එක්කම තවදුරටත් වාර්තා කරන කාරණා මේ සිදුවීම සම්බන්ධයෙන් ship owners agree to make interim payment for damages. මේ වෙදී නව සමාගම විසින් එකඟ වෙලා තිබෙනවා යම් ආකාරයක ගෙවීමක් කරන්නට. Steps initiated with the all stakeholders claim to be made through the AG to for the total compensations. මේ අදාළ ගෙවිය යුතු ගාස්තු පිළිබඳ මේ විද්දී සාකච්ඡාවක් පවතිනවා කියන කාරණේත් වාර්තා කරද්දී ඒත් එක්කම තවදුරටත් වාර්තා කරනවා search begin for data record of MV Express Pearl informed to leak only to the Sri Lankan waters. මේ වෙද්දී සියලුම දේ පිළිබඳ අධීක්ෂණය කරනවා. නෞකාවකත් අර ගුවන් යානයක කළු පෙට්ටිය තියෙනවා වගේ තොරතුරු අන්තර්ගත කාරණේ මේක මීට පෙර ඉන්දියාවේ පෝට් එකත් එක්ක ඕමාන් වල පෝට් එකත් එක්ක කොයි විදිහටද සම්බන්ධතාව පැවැත්වුවේ ඊළඟට ලංකාවේ වරායත් සමග සම්බන්ධතාව පැවැත්වුවේ කොහොමද මොකද්ද කියවුණු කාරණා මේ සියල්ල මේකේ තියෙනවා. ඒක තමයි මේ වෙලාවේ වැදගත් කියන කාරණේත් මතක් වෙනවා. මේ හරහා තොරතුරු පද්ධතිය එකතු හෙලි කර ගන්න පුළුවන් මොකද්ද මේකේ සිද්ධ වෙන්නේ කියන කාරණේ. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා අරුණ පුවත්පතේ වාර්තාවට. අරුණ පුවත්පතේ වාර්තාව ගින්න පාලනයට හරස් උනේ අයහපත් කාලගුණය හාබර් මාස්ටර්ගේ ප්‍රකාශය අද දවසේ උපුටා ගන්නවා. නයන තරංග ගමගේගේ වාර්තාව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හටගත් ගින්න පාලනය කර ගැනීමට නොහැකි වූයේ අයහපත් කාලගුණික තත්ත්වයන් නිසා බව වරාය අධිකාරිය හාබර් මාස්ටර් නිර්මාල් පී සිල්වා මහතා සඳහන් කළේය. එසේම නෞකාවේ මෙතරම් අනතුරුදායක ගින්නක් උද්ගත වීමට තරම් රසායනික ද්‍රව්‍ය කාන්දුවක් පිළිබඳ නෞකාව වරාය අධිකාරියට දැනුම් දීමක් සිදු නොකළ බව හාබර් මාස්ටර් ප්‍රකාශ කරනවා. හාබර් මාස්ටර් තමයි සමස්ත නෞකාව ලංකාවට පැමිණෙන මුහුදු තීරයට සියලුම දේට අවසරය සහ වගකීම පැවරෙන්නේ. ඉතින්
ඉතින් එවැනි දක්ෂ නිලධාරීන් සිටිනවා. මේ නිලධාරීන් මේවා සම්බන්ධයෙන් ඉතාමත් අධීක්ෂණයෙන් යුතුව තීන්දුව తీරන ගන්නේ. කොහොම වුණත් මේ නෞකාව පැමිණීමේදී මෙවැනි අවධානමක් පිළිබඳ දැනුම් දුන්නේ නැහැ කියන කාරණය එතුමන් ප්‍රකාශ කර තිබෙනවා. ඒත් එක්කම අපි අවධානය යොමු කරනවා දිවයින පුවත්පතේ වාර්තාවට. මේ වෙද්දී වාර්තා කර තිබෙන ආකාරයට නැව මාර්තු අප්‍රේල් වලත් කොළඹ වරායට ඇවිත් අවුරුදු 34කට පසු ප්‍රථම වරට 24 වෙනිදා සිට 26 වෙනිදා තෙක් වරායේ වැඩ නතර වෙලා ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නැව පසුගිය මාර්තු සහ අප්‍රේල් මාසයන්හිදී කොළඹ වරායට පැමිණ ඇති බවත් මේ ප්‍රතිඅපනයන භාණ්ඩ ප්‍රවාහනය කරන්නක් බවත් හාබර් මාස්ටර් කපිතාන් නිර්මාල් සිල්වා මහතා ප්‍රකාශ කරනවා. නැවෙන් තෙල් කාන්දු වුණොත් මුහුණ දෙන සියලු අංශ සූදානම්. නැව ගැන සෑම පැය 3කටම වරක් වාර්තාවක් කියලා අද දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම දී අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවටත් අපි අවධානය යොමු කරනවා. දී අයිලන්ඩ් පුවත්පතත් වාර්තා කර තිබෙන්නේ මේ සම්බන්ධ කාරණේමයි අද දවසේදී. Damage caused by express pearl would last century experts විශේෂඥයින් ප්‍රකාශ කරන ආකාරයට පරිසර පද්ධතියට මුහුදේ පතුලට ඒ වගේම වෙරළට ඉතාමත්ම බරපතල අවධානමක් විය හැකි මේ යම් ආකාරයකින් තෙල් කාන්දුවක් එක්ක විනාශයක් සිදු වුණොත් දී අයිලන්ඩ් පුවත්පතේ වාර්තාවත් අද ප්‍රධාන සිරස්තලයේ බවට පත්වන්නේ එය. දිනමින පුවත්පතේ වාර්තාවට අපි යනවා. දැන් මේ වෙද්දී විශේෂයෙන්ම පෝට් සිටි එකත් එක්ක ඊට අදාළ වුණු ආයෝජන අවස්ථා දිරිමත් කර ගැනීම අවශ්‍යයි. මේ වෙද්දී නීතිමය වශයෙන් සියලුම දේ සකස් කරලා තියෙනවා. ඒ අතරතුරේ තමයි මේ සෙලෙන්දිවා කියන සමාගම පිළිබඳ කතා කරන්නේ. ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය, ගෆූර් බිල්ඩින්ව, ඒ වගේම තැපැල් සංකීර්ණය, ඒ වගේම නෙළුම් කුළුණ ආශ්‍රිතව පවතිනා වූ ඉඩම් ප්‍රමාණය, ඒ වගේම එතනින් හට ගියාම GOH හෝටලේ, ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලය, මේ සියලුම ඉඩම් යම් ආකාරයකින් පෞද්ගලීකරණයකට යනවාදෝ කියන කාරණය පිළිබඳ ප්‍රශ්න කෙරුණා. අපි මේ පිළිබඳ අජිත් නිවාඩ් කබ්‍රාල් අමාත්‍යතුමන්ගෙන්, නාලකගොඩ එහෙම අමාත්‍යතුමන්ගෙන් විමසීමක් කළා. අද දිනමින පුවත්පතේ වාර්තාව සෙලන්දිවා 100%ක් රාජ්‍ය සමාගමක් ආයතනය පිහිටුවේ පාඩු ලබන රාජ්‍ය ව්‍යාපාර සවිමත් කරන්නයි. පැතිර යන ප්‍රචාර බොරු, විගණකාධිපතිගේ විගණනයට යටත්. නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ගේ ප්‍රකාශය අද දවසේ දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙලා තිබෙනවා. අපි වෙලාව බලමු, වෙලාව බලලා ඉතින් ටික කතා කරමු. එනිසා මේ ගොඩනැගිලි පෞද්ගලීකරණයකට නෙමෙයි යන්නේ, මේක ආයෝජනය සමයි මේවයි බලාපොරොත්තු වෙන්නේ. මේ ගොඩනැගිලි විශේෂයෙන්ම ගෆූර් බිල්ඩින් එක ගැන එහෙම කතා කරුණා. මේවා සම්පූර්ණ කාලයක් තිස්සේ අරාජිකව කඩා වැටිලා තිබුණු ගොඩනැගිලි. මේවා තමයි දැන් මේ ප්‍රතිස්ථාපනය කරලා මේ විදිහට මේවායින් ආදායම් උත්පාදනය කරන්නට උත්සාහ කරන්නේ. ඒ නිසා මේවා දිහා මේවා විකුණන්න යනවා කියන දේෙන් බලන්න එපා කියන දේ අපි නෙවෙයි කියන්නේ, අමාත්‍යතුමන් ඇතුළු පාර්ශවය කියන්නේ. ඒ කාරණේ තමයි අපි උපුටා ගත්තේ. ඒත් එක්කම ලංකාදීප පුවත්පතේ වාර්තාවක් මේ සම්බන්ධයෙන් අද දවසේදී උපුටා ගන්නවා. කොළඹ ඉඩම් ගොඩනැගිලි සෙලන්දිවා මාර්ගයෙන් විකුණන ප්‍රචාර බොරුවක්, නිවාස අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා කියන ප්‍රවෘත්තිය අද ලංකාදීප පුවත්පතේත් වාර්තා කර තිබෙද්දී, ඒ වගේම අරුණ පුවත්පතේ වාර්තාවකට අපි අවධානය යොමු කරනවා. ඒ තමයි ඊයේ දවසේදී නව අමාත්‍ය ධූරයකින් පිදුම් ලැබුවා නාමල් රාජපක්ෂ මැතිතුමන්. ඒ අනුව ඇමති නාමල්ට රාජ්‍ය ඇමතිකමකුත් අරුණ පුවත්පතේ වාර්තාව. ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ ඊයේ පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදී උරුම දෙනවා. තරුණ සහ ක්‍රීඩා කැබිනට් අමාත්‍ය ධූරයට අමතරව නාමල් රාජපක්ෂ මහත්මයාට මෙම රාජ්‍ය අමාත්‍ය ධූරය හිමිවන්නේ කියලා අද දවසේදී අරුණ පුවත්පතේ වාර්තා කර තිබෙනවා. ඒත් එක්කම මේ වෙද්දී විශේෂයෙන්ම සඳහන් කළ යුතු දේ තමයි සෞඛ්‍ය සතොස් ඇතුළු තවත් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කර තිබෙනවා. ගැසට් නිවේදනයේ ජනාධිපතිතුමා නිකුත් කර තිබුණා. අද දවසේ අජිත් අල්හකෝන්ගේ සටහන තමයි අප උපුටා ගන්නේ. සියලුම සෞඛ්‍ය සේවාවන්, පළාත් කාර්යාල සහ සතොස් ඇතුළු සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා කියන ප්‍රවෘත්තිය තමයි අරුණ පුවත්පතේ වාර්තා කරන්නේ. ඒ වගේම ඊයේ දවසේදී ඔබ දකින්නට ඇති සෞඛ්‍ය සේවකයන් යම් ආකාරයේ සංකේතාත්මක වැඩවර්ජනයකට ගියා රෝහල් පද්ධතිය තුල. එහිදී ඔවුන්ගේ ඉල්ලීම් තිබුණේ ඔවුන්ට PCR, ඔවුන්ට PPE kits, ඒ වගේම මුඛාවරණ අවශ්‍යයි. ඊට අමතරව ඔවුන්ට ප්‍රවාහන පහසුකම් අවශ්‍යයි. ඒ වගේම අත්‍යවශ්‍ය සේවාවක් සිදු කරන විටදී ඔවුන්ට ඒ සඳහා අවශ්‍ය කරන පහසුකම් ලබා දිය යුතුයි කියන කාරණේත් එක්ක කොමුණත් මේ මොහොත ඉතාමත්ම අවදානම්. මේ නිසා දෙපාර්ශ්වයේ කතා බහට ලක් වෙලා මේ උද්ඝෝෂණ වලින් තොරව, වැඩවර්ජන වලින් තොරව මේක සමතේකටපත් වෙනවා නම් හොඳයි. මොකද සෞඛ්‍ය පද්ධතිය 40000කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් කළමනාකරණය කළ ගත යුතු තැනකයි ඉන්නේ. අපි අද දවසේදී අවසාන වශයෙන් දෙවයින කතු ඇකියට අවධානය යොමු කරනවා. නීතිය කාටත් එක විදිහට ක්‍රියාත්මක විය යුතුයි. දෙවයින කතු මැකිය චන්දිමාල් ජයසිංහ, පියුමි හංසමාලි සහ තුෂාර සංජීව. මෙතන නම් තුනක් කියවෙනවා. මේකෙන් චන්දිමාල් ජයසිංහ, පියුමි හංසමාලි කියන දෙපාර්ශ්වයට අදාළවම නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. නිරෝධායන නීති කඩකිරීම අහිංසක ව්‍යායාමයක් ලෙස පෙනී ගියද මාරාන්තික කර්තව්‍යයක් බව පෙනේ. පවුලේ අයගේ ආහාර පිණිස එළවලු ටිකක් ගැනීමට එළවලු රොරිය පසුපස දුවන අම්මා එළවලු මිලටගත් සැනින් එළවලු බෑගයත් සමග පොලිසියට පටවාගෙන ගොස් නිරෝධායනය කෙරේ. නිරෝධායනය යනු දවස් 14ක අඛණ්ඩ වෑයමකි.
එළවලු ගේන්නට යන අම්මා ජීප් එකට පටවා ගැනීම බැලූ බැල්මට ඉතා අමානුෂිකය. එහෙත් එළවලු කාර්යාගේ COVID-19 මේ අම්මාට ආසාදනය වුණේ නම් ඒ මාරාන්තිකය. අමානුෂිකත්වය සහ මාරාන්තික බව වෙන් කෙරෙන සීමාව පිළිබඳ මේ රටේ ජනයාට අවබෝධයක් තිබිය යුතුය. පියුමි හංසමාලී නැමැති කාන්තාවක් සහ චන්දිමාල් ජයසේන නැමැති රූපලාවන්‍ය ශිල්පියෙක් තවත් පිරිසක් එකතු කරගෙන කොළඹ ශැංගීලා හෝටලයේදී උපන්දින පාටියක් පවත්වන ලද බවත් පොලිසියම පරිශ්‍රය මේ වෙද්දී කට්ටියම කුදලාගෙන ගොස් උසාවියට දමා නිරෝධායනය කරනු පිරිස බණ්ඩාරවෙල යවා ඇති බවත් දැනගන්නට තිබේ. පෙරකී කාන්තාව සහ රූපලාවන්‍ය ශිල්පියාගේ වගකීමක් නැති ක්‍රියාකලාපය පිළිබඳ මේදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් වුණා. ඒ විතරක් නෙමෙයි තවත් කෙනෙක් ඉන්නවා. නීතිය කාටත් එක විදිහටම ක්‍රියාත්මක වෙන්නට ඕනේ. ඒ තමයි කුරුණෑගල නගරාධිපතිතුමා. මේ අතර මේ කතාව යන අතරතුර කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීවගේ උපන්දිනය කුරුණෑගල පොලිසියේදී සැමරීම පිළිබඳ යමක් කිව යුතුය. සාමාන්‍යයෙන් පොලිසියේ නොවන සිවිල් පුද්ගලයන් පොලිසියේදී උපන්දිනය සමරන අවස්ථා තිබේ. ඔවුන් මෙසේ උපන්දිනය සමරනට ඉන්නේ පොලිස් කූඩුව තුලය. ඔවුන්ට උපන්දින කේක් වෙනුවට කන්නට වෙන්නේ ගුටිය. තුෂාර සංජීවගේ උපන්දිනය පොලිසියේදී පවත්වන අවස්ථාවේදී උපන්දින කේක් ගෙඩිය සහ දා තිබුණේ පොලිසිය ගානේ. ඒට කුරුණෑගල සහකාර පොලිස් අධිකාරී සමන් දිසානායකද සහභාගී විය. ඉතින් ඒ නිසා චන්දිමාල්ට සහ පියුමි හංසමාලට නීතිය ක්‍රියාත්මක වුණා වගේ කුරුණෑගල නගරාධිපතිටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා තැන සිට දෙවෙනි කතු එකේ කියනවා නීතිය කාටත් එක විදිහටම ක්‍රියාත්මක වෙන්නට ඕනේ. අපි අවසාන වශයෙන් අද දවසේදී උපුටා ගන්නවා මේ කාටූනයකින් කතාබහ හමාර කරන්නට. ඒ අනුව අපි අවධානය යොමු කරමු ඕකයි තත්ත්වයේ මව්බිම කාටූනයට අද දවසේදී දවසේ පද 4ට අවධානය යොමු කරමු මව්බිම කාටූනයට. වැහැරුණු ඇතා කොරහේ නාවනු බැරිය දියවන්නාව නාවන්නයි සිත පිරිය මන්ත්‍රීකම අරන් රනිලුත් ගෙනදිරිය පාරට ගන්න යයි කොට උඩ තිබු ලොරිය. රනිල් වික්‍රමසිංහ මහත්මයා පාර්ලිමේන්තුව වෙනවා කියන කතාව කියවුණා. පසුගියදා කෘත්‍ය අධිකාරී මණ්ඩලය අනුමැතිය ලබා දී තිබුණා කියන කාරණේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව පැමිණීම පිළිබඳ යම් කතාවක් තිබෙනවා. මොකද පක්ෂයේ නව නායකයින් තරුණ නායකයින් ගැන කතා කරුණා. හැබැයි හැමෝම පැත්තකින් තියලා රුවන් විජේවර්ධන වැනි අය පැත්තකින් තියලා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව වෙනවා කියන කතාව තමයි කියවෙන්නේ. මේ තමයි අද දවසේ ජාතික පුවත්පත්වල තොරතුරු අපි සංවාදය කරන්නට බලාපොරොත්තු වෙනවා. ලංකාවටත් නැව් තිබුණා. අද වෙනකොට නැව් දෙකක් තිබෙනවා. ඒ නැව් සංස්ථාවේ 50 වන සංවත්සර සැමරීමට නියමිතයි. ඒ වෙනුවෙන් අද දවසේදී සභාපතිතුමන් සහ කළමනාකර අධ්‍යක්ෂ තුමන් පැමිණෙනවා. අපි ඒ සාකච්ඡාවට අවධානය යොමු කරමු.